පාඩමේදී අපි අවධානය යොමු කරන්නේ එතකොට මේ තොරතුරු පද්ධති නිර්මාණය කරන්න පුළුවන් ක්‍රමවේදයන් පවතිනවා. එතකොට ඒ වගේ එකකින් අදහස් කරන්නේ දැන් අපි කිසියම් හෝ තොරතුරු පද්ධතියක් පරිශීලකයන්ට භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට නිර්මාණය කරනකොට ඒ නිර්මාණය කිරීමට භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් මේ යටතේ අපි අධ්‍යයනය කරනවා. ඒකෙන් අපි පළවෙනි ක්‍රමය ගත්තොත් ඒකේ තියෙනවා දිය ඇලි ආකෘති ක්‍රමය. එයාගෙම ස්පයිරල් සිස්ටම් එක එහෙම නැත්නම් සර්පිල ක්‍රමවේදය තියෙනවා. එහෙම නැත්නම් ඒකකෘත සංවර්ධන ක්‍රමය තියෙනවා. ඕක 10 වසරේදී 11 වසරේදී වගේ ඉගෙන ගත්ත අය පූර්ණ අභිවෘද්ධි පද්ධතිය විදිහට තමයි හඳුන්වලා දුන්නේ. ඒ වගේම ශීඝ්‍ර යෙදුම් වර්ධන පද්ධති තියෙනවා, සංවර්ධන පද්ධති තියෙනවා. ඒ වගේම ෆොටෝ ටයිප් එක තියෙනවා. එහෙම නැත්නම් ෆොටෝ ටයිපින් සිස්ටම් එක තියෙනවා. මූලාකෘති සංවර්ධන ක්‍රමය. දැන් මීට අමතරව අපි මේව හොයලා බැලුවොත් එහෙම තව V shape කියලා වර්ග තිබෙනවා. තවත් වර්ග ක්‍රමවේදයන් තියෙනවා. නමුත් ඕගොල්ලන්ගේ සිලබස් එක තුල මේ දේවල් පිළිබඳව තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. එතනදී අපි දැන් උත්සාහ කරනවා මේක එක ආකෘතීන් පිළිබඳව අදහසක් ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඒ වගේම දැන් මේ එක එක ආකෘතිය ඕගොල්ලන්ගේ විභාගෙදී ගොඩක් වෙලාවට ඒවල තියෙන ක්‍රියාවලිය පිළිබඳව, ඒ වගේම වාසි තත්වයන් පිළිබඳව, ඒ වගේම අවාසි තත්වයන් පිළිබඳව ගොඩක් වෙලාවට ඔබගෙන් කරුණු විමසනවා. එතකොට මේවා ගොඩාක් වෙලාවට අන්තර්ගත වන්නේ කෙටි ප්‍රශ්න තුල. එතකොට කෙටි ප්‍රශ්න තුල අන්තර්ගත වෙනකොට ඔයගොල්ලෝ දන්නවා විෂයේ තියෙන සියලුම කොටස් අස්සෙන් ප්‍රශ්න අහන නිසා හොඳ අදහසක් තිබෙන්න ඕනේ. දැන් ඒකේ අපි පළවෙනි රටාව ගමු. දිය ඇලි ආකෘති ක්‍රමය. මේක මීට කලින් අපි ඔය 10 වසරේ 11 වසරේදීත් අධ්‍යයනය කළා තියෙනවා තොරතුරු පද්ධතිවලදී. අපි බලමු මේකේ තියෙන ක්‍රියාව්‍යුහයන් පිළිබඳව. දැන් දිය ඇලි ආකෘති ක්‍රමය. ඒ කියන්නේ තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන එක ස්ටයිල් එකක්. දැන් ඒ ස්ටයිල් එකේදී ප්‍රධාන පියවර 6කින් හෝ 7කින් ගොඩක් වෙලාට සම්පූර්ණ ක්‍රියාවලිය ගන්නකොට 7කින් වගේ වෙනවා. සාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් වලදී ක්‍රියාවලිය 6කින් වගේ පවතිනවා. එතකොට මේ ආකෘතිය රේඛීය සරල ක්‍රමයක්. ඒකෙන් අදහස් කරන්නේ දේ තමයි තොරතුරු පද්ධතිය නිර්මාණය කරනකොට යම් අදියරක් සම්පූර්ණ කරාට පස්සේ තමයි ඊළඟ අදියර නිර්මාණය කිරීමට යන්නේ. ඒක නිසා තමයි අපි waterfall system එක කිව්වේ. කියන්නේ උඩ ඉඳලා ඒ පියවරේදී වතුර ලැබුණොත් තමයි ඊළඟ පියවරට පහළ පියවරට වතුර ලැබෙන්නේ. එතකොට මේකේ දකින්නකොටම එහෙම නැත්නම් අදහස එනකොටම අපිට තේරෙන දෙයක් තමයි යම් පියවරක් සම්පූර්ණයෙන් සාර්ථකව ඉෂ්ට වුණාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්න පුළුවන් කියන අදහස. ඒක නිසා අපි ඒකට කියනවා waterfall system එක. ඒ වගේම මේක මේ ආකෘති ක්‍රමවේදය එහෙම නැත්නම් ඒ ආකෘතිය පිළිබඳව අදහසක් මුලින් ඉදිරිපත් කරලා තියෙන්නේ 1970 දී විතර. W.W. රෝසි. හරි. මෙහි මූලික පියවර 7 ආකාරයට දැක්විය හැකියි. එතකොට ඒක ලියා ගන්න. system definition ඒ කියන්නේ පද්ධති විශ්ලේෂණය කියන ක්‍රියාව. software analyzing ඒ කියන්නේ අවශ්‍ය කරන මෘදුකාංග පිළිබඳව සොයා බැලීම. ඒ වගේම system designing පද්ධතිය නිර්මාණ තත්වයට පත් කිරීම. system development ඒ කියන්නේ පද්ධතිය සංවර්ධනය කිරීම. testing දෝෂ පරීක්ෂා කිරීම. system implementation ඒ කියන්නේ දැන් දෝෂ පරීක්ෂා කරාට පස්සේ හමුවන මොකක් හරි බාධාවන් තිබෙනවා නම් එහෙම නැත්නම් අලුත් විය යුතු තැන් තිබෙනවා නම් මේ system implementation එක යටතේ ගොඩනැගීම යටතේ නැවත ඒක ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. අර මීට කලින් 11 වසර 10 වසරදී නැත්තේ මේ system implementation කියන එක තමයි. එතනින් ටෙස්ටිං වලින් පස්සේ තියෙන්නේ මේන්ටේනන්ස්. නමුත් ඒ ලෙවල් වලදී පිළිබඳවත් අදහසක් යොමු කරලා තියෙනවා. ඇත්තටම ටෙස්ට් කරාට පස්සේ ඩෙවලොප් කළා යම් තොරතුරු පද්ධතියක අඩුපාඩුකම් දෝෂ සහගත තත්වයන් තියෙන්න පුළුවන් හැකියාව පවතිනවා. එhmenan ඒවා නැවත වර්ධනය කිරීමේ ක්‍රියාවලිය අවශ්‍ය වෙනවා.
අවසාන පියවර වශයෙන් තියෙනවා සිස්ටම් මේන්ටේන්ස්. ඒ කියන්නේ පද්ධති නඩත්තු කිරීමේ අවශ්‍යතාවය. එතකොට මේ දියැලි ආකෘති ක්‍රමවේදය ක්‍රියාකාරීත්වයන් 7කින් ස්ටේජස් 7කින් ක්‍රියාත්මක වෙනවා. එතකොට සිස්ටම් ඩෙෆිනිෂන් කියන කොටස යටතේ ඒක සම්පූර්ණ වුණාට පස්සේ තමයි software analyzing කියන ක්‍රියාවලියට එන්නේ. ඒ කියන්නේ යම් පද්ධතියක ක්‍රියාකාරීත්වය සම්පූර්ණ කරගත්තට පස්සේ තමයි ඊළඟ අදියරට පිළිවෙලින් ළඟාවීම සිදු වෙන්නේ. මේවා සරල දේවල්. හරි. අපි ඒක පිළිබඳව අදහසක් ගත්තොත් එහෙම මේ පළවෙනි ස්ටේජ් එකේ ස්ටේජස් 7 පෙන්눔 කරලා තියෙනවා මම අවස්ථා කීපයක් ගමන් කරන ආකාරය. එතකොට පද්ධති ශක්්‍යතා අධ්‍යයනය එක ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ දැන් ඒ ශක්්‍යතා අධ්‍යයනය වලදීත් ඕගලන්ට තියෙනවා මේ එලෙවල් වලදී ගොඩක් කරුණු හොයන්න ඒක ශක්්‍යතාවයේ අධ්‍යයනය කිරීමේදී බැලිය යුතු තැන් කීපයක් තිබෙනවා. අපි ඒක ඉදිරියට බලමු. මේ සටහනක් විදිහට මම මේක ඉදිරිපත් කරේ. එහෙම නැත්නම් මේ විදිහට සටහනක් විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. right. හරි. ඒ කොටස කැමති ස්වරූපයකට ඇඳ ගන්න එකේ ගැටලුවක් නැහැ. step by step. දැන් ඊළඟට අපි ඒකේ අදහසක් විදිහට ගත්තොත් මේ දියැලි ආකෘතියේ ඉදිරි ක්‍රියාකාරීත්වයේ සිදුවෙන්නේ මේ අනුව වළංගුතාවයේ සිදුවෙන්නේ ඒ යම් අදියරක් පූර්ණ වශයෙන් සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඊළඟ අදියරට ගමන් කිරීමක් කෙරෙන්නේ. එතකොට පූර්ණ වශයෙන් සම්පූර්ණ වෙන්නේ නැත්නම් එය පුනරාවර්තනය වෙමින් සංවර්ධනය වීමේ ක්‍රියාවලිය ඒ අදියරේදී පවතිනවා. ඒ වගේම මේ නොනවතින ක්‍රියාව්‍යුහයක් එය තුල පවතිනෝ ඒ යම් අදියරක් තෝරාගත්තට පස්සේ. එතකොට දැන් මේක ගොඩක් වෙලාවට මෙවැනි ක්‍රමවේදයන් තොරතුරු පද්ධති රටාවන් ගොඩක් වෙලාවට සුදුසු වන්නේ අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කරනු ලබන ව්‍යාපෘති සඳහා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් යම් අරමුණක් ඉෂ්ට වෙනතුරු ඒක පිළිවෙලට සකස් වෙනතුරු එක් එක් අධීරයන් පිළිවෙලින් කරන දැන් උදාහරණයක් අපි නිවසක් තැනීම. ඒතර නිවසක් තැනීම ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම දියැලි ආකෘති ක්‍රමයකට තමයි සාමාන්‍යයෙන් සිදු වෙන්නේ. ඒ කියන්නේ බේස් අවශ්‍ය කරන වපසරිය සම්පූර්ණයෙන් පිළියෙල කර ගැනීම ඊළඟට බේස්මන්ට් එක සම්පූර්ණ කිරීම. දැන් බේස්මන්ට් එක සම්පූර්ණ කරන වෙලාවේදී වහලේ ගහන්න බෑනේ. එතකොට ඒ අදියර සම්පූර්ණයෙන් කම්ප්ලීට් වුණාට පස්සේ තමයි බිත්ති බැඳීම එහෙම නැත්නම් කොන්ක්‍රීට් දැමීම එහෙම නැත්නම් වහලේ සකස් කර ඊළඟට උළුහව් යොදලා වහලේ සකස් කරගෙන. එතකොට මේක පිළිවෙලක් අනුව සිදුවෙන දෙයක්. එතකොට මේ යම් අදියරක් සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඒ සම්පූර්ණ වෙනතුරු ඒ ක්‍රියාවලිය අපිට නැවත සිදු කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැතුව ඊළඟ අදියරට යන්න පුළුවන් හැකියාවක් නැහැ. එතකොට අවසාන වශයෙන් අපි මේ අධීරයන් සම්පූර්ණ කරලා බලනකොට අපිට අවශ්‍ය කරන පරමාර්ථයට පැමිණිලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම අදහසකුත් තිබෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වන ස්වරූපේ තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. ඒ අවිනිශ්චිතභාවයත් පවතිනවා. right. අපි බලමු මේ ක්‍රමවේදයන් වල පවතින දුර්වලතාවයන් එහෙම නැත්නම් වාසි සහගත තත්වයන් මොනවද කියලා. ඒකදී අපි ගත්තොත් සැබෑ ලෝකයේ තොරතුරු පද්ධති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී සෑම විටම රේඛීය පියවරයන් ඔස්සේ සිදු නොවීම නිසා මෙම ආකෘති භාවිතා කිරීමට නොහැකි වීම. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික තත්ත්වයන් වලදී මේක රේඛීය ක්‍රමවේදයක් නේ තියෙන්නේ. එතකොට එවැනි ක්‍රියාකාරීත්වයන් සාමාන්‍යව සිදු කරන්න බැරි අවස්ථාවන් පවතිනවා. එතකොට අපි මේ ක්‍රමය ඒ තරම්ම සුදුසු නොවන අවස්ථාවන් පවතිනවා. ඒ වගේම දැන් අපිට ව්‍යාපෘති ආරම්භයේදී සේවාදායකයාට ඔහුගේ සියලු අවශ්‍යතාවයන් කුමක්දයි ව්‍යාපෘති කණ්ඩායමට පැවසීමට නොහැකි වීම සහ සේවාදායකයාගේ සියලු අවශ්‍යතා මොනවාදයි ව්‍යාපෘති කණ්ඩායමට හඳුනාගත නොහැකි වීම. දැන් සමහර වෙලාවට ව්‍යාපෘති පටන් ගන්නකොට මෙවැනියවලදී ඒ අවශ්‍ය පුද්ගලයාට ඕන සියල්ල මොනවද කියලා එකවරට ප්‍රකාශ කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් යම් දෙයක් කරගෙන යනකොට තමයි අලුත් දේවල් එකතු වෙන්නේ.
ඒක නිසා දැන් මේ ක්‍රමේදී තියෙන අවාසි සහගත తත්වය තමයි පසුව වෙනස් කරන්න බැරි වෙනවා. එතකොට මේ ඒ බොහෝ ව්‍යාපෘති එවැනි ආකාරයට ආරම්භ කරලා තියෙනකොට පද්ධතියක් සකස් කරන්න ගොඩක් වෙලාට ඒ පද්ධතිය පිළිබඳව පූර්ණ අවබෝධයක් මේ පද්ධතිය නිර්මාණය කරන කට්ටියට ලබා දෙන්න බැරි වුණොත් එයාගේ ඒ ක්‍රියාවලිය සමහර වෙලාවට වර්ධින්න ඉඩකඩ තියෙනවා. මොකද මම නම් තොරතුරු පද්ධතිය ලියන්නේ මට ලිවීම පිළිබඳව අවබෝධයක් තිබුණට ඒ ආයතනයේ ක්‍රියාව්‍යුහය 100% perfectly ඒ පුද්ගලයා බලාපොරොත්තු වන දේ පිළිබඳව අදහසක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා මේ පියවරේදී තියෙන ප්‍රශ්න තමයි ඒ මුලින් එකකදාවේ පත් කරගත්ත තත්වයට තමයි නිර්මාණය කරලා දෙන්න වෙන්නේ. පසුව ඒක හදාගෙන යනකොට අයිතිකරු කියන අලුත් ක්‍රියාකාරකම් බොහෝ වෙලාවට ඇතුළු කරන්න බැරි වෙන්න පුළුවන්. එක දුර්වලතාවයක්. ඒ වගේම අවසාන නිමයම පිළිබඳව අවිනිශ්චිතභාවය. ඒ කියන්නේ අවසානයේදී අපිට ලැබෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව පූර්ණ අවබෝධයක් පෙර ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. හරි. right. එතකොට ඒ වගේම යම් පියවරකට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කලින් පියවර සම්පූර්ණයෙන් සර්ව සම්පූර්ණයෙන් perfectly සම්පූර්ණ කිරීමෙන් පසුව. හරි. ඒ කොටස් ටික ලියා ගන්න. right. ඊළඟට අපි යමු ස්පයිරල් ඩෙවලොප්මන්ට් එකට. ඒ කියන්නේ තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන තවත් ස්වරූපයක්. හරි. එතකොට දැන් සර්පිලාකෘතිය කියන්නේ රේඛීය. දැන් මීට කලින් ඉගෙන ගත්ත අපේ අවස්ථාව තියෙන්නේ. රේඛීය අවස්ථාවක් තමයි තියෙන්නේ. එක් පියවරකින් පස්සේ තමයි ඊළඟට. සහ මූලාකෘති. ඒතර මූලාකෘති තාම ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මූලාකෘතියක් කියන්නේ කලින් හදලා තියෙන සිස්ටම් එකක් දිහා බලලා. එහෙම නැත්නම් මේ සිස්ටම් එක මේ විදිහට මොඩල් එකක් හදලා ඒ මොඩල් එක පිළිබඳව අදහසක් පරිශීලකයන්ට හා ඒ පෘදුකාංගයේ අවශ්‍ය පුද්ගලයන්ට ලබා දීලා ගත කර මේ පද්ධතිය නිර්මාණය කිරීමේ ක්‍රමවේදය. ඒ කියන්නේ දැන් සමහරලාට අපි ගොඩක් වෙලාට ඔය මේ හවුසින් ප්‍රොජෙක්ට් බිල්ඩින් වලදී මොඩල් එකක් හදලා පෙන්නනවා. එතකොට ඒක ඇවිල්ලා ෆොටෝටයිප් එහෙම නැත්නම් මූලාකෘති ක්‍රමවේදයක්. එතකොට පරිශීලකයා ඒක බලලා කැමැත්ත පළ කිරීම කරන්න පුළුවන්. එතකොට පරිශීලකයාට අවසානීය පිළිබඳව යම් අදහසක් මුලදී මතුවෙනවා. එතකොට මේ දෙකේ සම්මිශ්‍රණයක් විදිහට තමයි එහෙම නැත්නම් දියැලි ආකෘති ක්‍රමයයි ෆොටෝටයිප් ක්‍රමයයි තියෙන සම්මිශ්‍රණයක් විදිහට තමයි මේ සර්පිලාකාර ආකෘතිය නිර්මාණය වෙන්නේ. එතකොට ඒක එවැනි ක්‍රමවේදයක් 1988 දී ඉදිරිපත් කරලා තියෙනවා. මෙම ආකෘතියට අනුව මෘදුකාංග වෙලුම් ඔස්සේ ඊතා වේගවත්ව වැඩි දියුණු කරගත හැකිය. සර්පිල ආකෘතියක් ක්‍රියාකාරී රාමු හෙවත් කාර්ය කලාපයන් කිහිපයකට බෙදා ඇත. සාමාන්‍යයෙන් කාර්ය කලාපයන් 3යි සිට 6ක් දක්වා ප්‍රමාණයක් පවතිනවා. ඒ කියන්නේ දැන් සර්පිලාකාර ක්‍රමවේදයේදී මේක ස්ටේජස් 3ක එහෙම නැත්නම් ස්ටේජස් 6ක් දක්වා වර්ධනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කලාප 3කට හෝ 6කට හෝ වෙන් කරගෙන තමයි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ආරම්භ කරලා අවසානයේ දක්වා සිදු කරගෙන යන්නේ. දැන් ඒකට අපි අදහසක් විදිහට ගත්තොත් මේ සටහන ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒකෙදී අවදානම් විශ්ලේෂණය කිරීම, ඒ කියන්නේ පද්ධතිය නිර්මාණය කරනකොට තියෙන අවදානම් තත්වයන් ගැන සහ වාසි සහගත තත්වයන් මේක කරන්න ඕනේද නැද්ද කියන එක පිළිබඳව, ඊළඟට සැලසුම් සංවර්ධනය කිරීම, ඒ වගේම නිමැවුම් සංවර්ධනය කිරීම, සැලසුම් කිරීමේ කළමනාකරණය, අන්තර්ගතය හඳුනා ගැනීම. එතකොට මෙහෙම කාරණා කීපයකට වෙන් කරලා හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහරලාට කලාප 3කට, සමහරලාට කලාප 4කට, සමහරලාට කලාප 5කට මේ පද්ධතිය අනුව, තොරතුරු පද්ධතියේ ස්වභාවය අනුව වෙනස් වෙන්න ඉඩකඩ පවතිනවා. එහෙම නැත්නම් අපිට සටහනක් මේ විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්.
විශ්ලේෂණ ආදියර නිර්මාණය කිරීම, කන්ස්ට්‍රක්ට් කිරීම, ඇනලයිස් කිරීම වගේ ක්‍රියාකාරීත්වයන් ටික. හරි. රයිට් අපි බලමු දැන් මේකක තියෙන තත්වයන් පිළිබඳව අදහසක් ඉස්සෙල්ලා. ඔව්. ඉහත සටහන අනුව කාර්යකලාප හඳුනා ගැනීමේදී එය පහත දැක්වෙන කරුණු වලට අවධානය යොමු කරන්න ඕනේ. එතකොට මේ කාර්යකලාප වෙන් කරනකොට අපි මෙන්න මේ විදිහේ අවධානයක් යොමු කරනවා. මම මේ සටහනෙත් ඇතුල් කරලා තියෙනවා. සේවාදායකයා හා නිමැවුම සංවර්ධනය කරන්න අතර ඵලදායී sannivedanayak ගොඩනැගීමේ අවශ්‍යතාවය වැදගත්. ඒ කියන්නේ දැන් අපි පද්ධතිය නිර්මාණය කරනකොට මේ පද්ධතිය අවශ්‍ය පුද්ගලයයි පද්ධතිය නිර්මාණය කරන්න උදව් කරන ඒ සමාගමයි එහෙම නැත්නම් මෘදුකාංග ශිල්පිනුයි අතර හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවතින්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ඔහුට මෘදුකාංගයේ අවශ්‍ය පුද්ගලයාට ඔහුගේ අවශ්‍යතාවයන් ඉතා පැහැදිලිව ඒ කමිටුවට ඒ කාර්ය මණ්ඩලයට පවසන්න පුළුවන් හැකියාව පවතින්න ඕනේ. ඒ කියන්නේ හොඳ විශ්ලේෂණ හැකියාවක් මේ මැනේජ්මන්ට් එකට එහෙම නැත්නම් මෘදුකාංගයේ අවශ්‍ය තොරතුරු පද්ධතිය අවශ්‍ය අයට තිබෙන්න ඕනේ. සම්පත් අර්ථ දැක්වීම, කාල සීමාවන් නිර්ණය කිරීම සහ ව්‍යාපෘතියට අදාළ තොරතුරු නිර්ණය කිරීම සඳහා අවශ්‍ය කාර්ය සැලසුම් කිරීම. දැන් අපි බලමු මේ සර්පිල ආකෘතිය එහෙම නැත්නම් ස්පයිරල් මෝඩ් එක. සුදුසු වන මෘදුකාංග පද්ධති වර්ග මොනවද කියන එක පිළිබඳව. දැන් එතනදී සර්පිල ආකෘතිය භාවිතා කිරීමට සුදුසු මෘදුකාංග පද්ධති. එතකොට කියන්නේ අවදානම ඊට ඉහළ මෘදුකාංග පද්ධතිවලදී. ඒ කියන්නේ මේ සමහර මෘදුකාංග පද්ධතිවල පරිශීලකයන් භාවිතා කරන නිසා ඒ පද්ධතියට හානියක් සිදු නොවෙන්න, ඒ වගේම මේ පද්ධතියේ තියෙන දත්තවලට සුරක්ෂිතභාවය ලැබෙන පරිදි, ඒ වගේම පද්ධතිය විකෘති කිරීමකින් තොරව පවත්වා ගැනීමට අවශ්‍ය පද්ධති පවතිනවා. එතකොට ඒ ගොඩක් වෙලාවට අපි ඒක සුපරීක්ෂාකාරීත්වය එහෙම නැත්නම් පද්ධති ආරක්ෂාව පිළිබඳව ඉහළ අවදානමක් තිබෙනවා. ඒ අවදානම තියෙන පද්ධති සඳහා මේ සර්පිල ආකෘති භාවිතා කිරීම සුදුසු වෙනවා. ඒ වගේම සේවාදායකයා තම අනන්‍යතාවයන් නිවැරදිව ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවන් වලදී. ඒ කියන්නේ දැන් පද්ධතියේ හැසිරීම පිළිබඳව පූර්ණ අවබෝධයක් ඒ පද්ධතිය හදන්න බලාපොරොත්තු වෙන පුද්ගලයින්ට නැති වෙන අවස්ථාවන් වලදී අපිට සර්පිල ආකෘතියක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔහු කලින් නොකියව දේවල් සමහරලාට ප්‍රායෝගිකව යෙදෙනකොට ඒක වැරදි සහගත තත්වයක් නම් මේක නැවත නැවත ගොඩනගන්න පුළුවන් හැකියාවක් පවතින තත්වයන් වලදී. මෘදුකාංගය තුළ අන්තර්ගත කළ යුතු අවශ්‍යතා සියල්ල නිරවුල් නොවන විටකදී. ඒකත් අයිති වෙන්නේ මුල් අවස්ථාවටමයි. ඒ කියන්නේ කලින් හඳුනාගන්න බැරි වෙච්ච, ඒ කියන්නේ පද්ධතිය නිර්මාණය කරනකොට සමහරලාට ඒ විශ්ලේෂණ අවස්ථාවේදී කලින් හඳුනාගන්න බැරි වෙන ක්‍රියාවලීන් තිබෙනවා. එතකොට ඒ පද්ධතිය ක්‍රියාත්මක කරන අවස්ථාවන් වලදී හෝ ඒක ගොඩනගන අවස්ථාවන් වලදී ඒවා හඳුනාගත්තොත් ඒවා නැවත පද්ධතිය තුළට ඇතුල් කිරීමේ හැකියාවන් පවතින අවස්ථාවන් වලදී. හරි. right. ඊළඟට අපි බලමු ඇඩ්වාන්ටේජස් පිළිබඳව. සර්පිල ආකෘතියේ යේ වේනමේ චතුරාර්යයේ වාසි තත්වයන්. එක්වර කාර්යබද්ධ අවශ්‍යතා හඳුනා ගැනීමට නොහැකි හැකියාව ලැබේ. ඒ කියන්නේ කාර්යබද්ධ අවශ්‍යතාවයන් කියන්නේ පද්ධතියේ අවශ්‍යතාවයන් ෂණිකව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම හඳුනාගත් මොහොතේදීම අපිට ඒවා ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න පුළුවන් හැකියාව. කාර්යබද්ධ අවශ්‍යතාව කියන්නේ කාර්ය තුල බද්ධව පවතින ක්‍රියාවන්. මෘදුකාංගයේ ස්වභාවය කලින් දක්නට ලැබෙන නිසා අවසානයේ පිළිබඳව අදහසක් මතු කරගත හැකිය. දැන් මේකෙදී අපි ඉම්ප්ලිමන්ටේෂන් එකක් තියෙනෝනේ. ඒ කියන්නේ පද්ධති නිර්මාණයට පෙර ඒ
අවශ්‍ය පද්ධතිය අවශ්‍ය පුද්ගලයන්ට ඒ පිළිබඳව හැඩරුවක් මීට කලින් භාවිතා කරලා තිබෙන පද්ධතියක සමහරලාට හැඩරුවක් වෙන්න පුළුවන්. දැනට භාවිතා වෙමින් පවතින වෙනත් පද්ධතියක ස්වරූප වෙන්න පුළුවන්. ඒ පෙන්නන නිසා ඒ මෘදුකාංගයේ අවසානීය පිළිබඳව ඒ අයිතිකරුවන්ට එහෙම නැත්නම් පද්ධතිය අවශ්‍ය පුද්ගලයන්ට අදහසක් එකවර මතු කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ කියන්නේ අවසානීය පිළිබඳව මුලින් පේනවා. පද්ධතියේ කාර්යයන් කුඩා කොටස් වලට වෙන් කර වැඩි අවදානමක් ඇති අධීරයන් පළමුව ඉටු කළ හැකිය. ඒ කියන්නේ දැන් පද්ධතියක් කියන්නේ විශාල අපි තුමු ගොඩනැගිලි සංකීර්ණයක් හැදීම කියලා. එතකොට ඒක අපි කුඩා කොටස් වලට බෙදනවා. සමහරලාට ඉංජිනේරු කොටස් වලට ඒ වගේම ඒවා නිර්මාණය කරන බාසුන්නලට එහෙම වගේම අමුද්‍රව්‍ය සපයන කට්ටියට ඒ වගේම ඒකේ තින්ත ගන්නවා නම් ඒ තින්ත ආලේප කරන ක්‍රියාවලි පිළිබඳව පාරිසරික තත්ත්වය පිළිබඳව ග්‍රවුන්ඩ් එක පිළිබඳව වපසරිය පිළිබඳව ඉලෙක්ට්‍රිසිටි සයිඩ් එක පිළිබඳව එයා කන්ඩිෂන් සයිඩ් එක පිළිබඳව එතකොට ඒ අවදානම් පැති මුලින් හඳුනගෙන ඒවා කාර්යයන් පළමුව ඉටු කර ගැනීමේ හැකියාවන් පවතිනවා. ඒ කියන්නේ හදන්න පෙර ඒවලට ඕන කරන සම්පත්දායකත්වයන් පිළිබඳව විශ්ලේෂණය කිරීමක් සිදු කරන්න පුළුවන්. අවශ්‍ය තත්ත්වෙනුත් තියෙනවා. එතකොට දැන් මේකේ හැම කොටසක්ම විවිධත්වයකින් යුතුව එකවර ආරම්භ කරන්න පුළුවන් තත්ත්වයක් පවතින නිසා දැන් මේක පරිපාලනය කරන මේ ප්‍රොජෙක්ට් එක බාර ආයතනයේට මේ පද්ධතිය කළමනාකරණය කරගන්න හසුරුවා ගැනීමට ගොඩක් සංකීර්ණයි. මොකද අධීරෙන් අධීරට නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. එක අධීරයන් පිළිබඳ පූර්ණ ගවේෂණයක් එක්වර සිදු කරන ඒ වගේම ඒවා කරගෙන යනකොට පවතින දුර්වලතාවයන් මගහරවා ගන්නත් ක්‍රියාත්මක වෙනවා. පද්ධතිය අවසාන නිමැවුම පිළිබඳ ආරම්භයේදී තීරණය කළ නොහැකි වීම. දැන් එහෙම වෙනස් කර පවතිනකොට ඒ පද්ධති නිමැවුම පිළිබඳව පූර්ණ අවබෝධයක් එකපාරට ගන්න බෑ. ඒ කියන්නේ දැන් මම මීට කලින් අදහස් කර අවස්ථාවේදී කිව්වා අපිට එහෙම අදහසක් ගන්න පුළුවන්. ඒ තියෙන්නේ අපි පද්ධතියක් හදන්න පෙර මොඩල් එකක් පෙන්වනවා. එතකොට සේවාදායකයක් සමහරලාට මේ මොඩල් එකට අනුව හිතේ යම් ස්වරූපයක් මවා ගන්නව වෙන්න පුළුවන්. නමුත් සමහරලාට මේ පද්ධතිය කරගෙන යනකොට යම් වෙනස්කම් කරනකොට ෆයිනල් එවලුවේෂන් එක පිළිබඳව එහෙම නැත්නම් අවසාන ක්‍රියාවලිය පිළිබඳව පූර්ණ අවබෝධයක් නොතිබෙන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම කුඩා පද්ධති හා ව්‍යාපෘති අවදානම අඩු මෘදුකාංග සඳහා යෝග්‍ය වෙනවා. යෝග්‍ය නොවීම. ඒ කියන්නේ ඊටාම චූටි පද්ධති පවතිනෝනේ අපිට පොඩක් වෙළඳසැලක ක්‍රියාකාරීත්වයක් සමහරලාට ආයතනයක ළමයින්ගේ මුදල් ගනුදෙනු ක්‍රියාකාරීත්වයක් ඒ වගේ අවදානම අඩු මෘදුකාංග සඳහා එහෙම නැත්නම් ඒ සුරක්ෂිතභාවය ඊටාම ඉහළ මට්ටමකට අවශ්‍ය නොවන සඳහා ඒක යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක යෝග්‍ය වෙන්නේ ඊටාම සංකීර්ණ ව්‍යාපෘතිවල ඒ වගේම අවදානම් තත්ත්වයන් බොහොම සුරක්ෂිතභාවයන් වැඩි අවස්ථාවන් වල තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක කුඩා පද්ධති වලට ගොඩක් වෙලාට දියැලි ආකෘතිය ගොඩක් සාර්ථක තත්ත්වයක් පවතිනවා. හරි. දැන් අපි බලමු ඊළඟ අවස්ථාව සුචල් ආකෘතිය. එහෙම නැත්නම් අපි කියනවා ඔකට පූර්ණ අභිවෘද්ධි ආකෘති ක්‍රමවේදය කියන එක. දැන් මෙම ආකෘති ක්‍රමය එහෙම නැත්නම් පද්ධති නිර්මාණයේදී මේ ක්‍රමයට අපි පද්ධතියක් නිර්මාණය කරනකොට පද්ධතිය මගින් අවශ්‍ය කරන කාර්යබද්ධ අවශ්‍යතාවයන් එහෙම නැත්නම් සිදු වෙන්න ඕන දේවල් අත්‍යවශ්‍යයෙන් සිදු වෙන්න ඕන දේවල් පිළිබඳව පූර්ණ අවබෝධයක් මුලින්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සරල අවබෝධයක් තිබ්බම ඇති. ඒ කියන්නේ පද්ධතිය කරගෙන යන අවස්ථාවන් වලදී ලැබෙන තත්වයන් නිරීක්ෂණය කරමින් ඉදිරි පියවර තැබීම තමයි මේකේ ක්‍රියාවලියේ තියෙන්නේ. එතකොට මේකේ හඳුනා ගැනීමට නොහැකි බව උපකල්පනය කර
පද්ධති සංවර්ධනය කරන අතරතුරදී කාර්යබද්ධ අවශ්‍යතා හඳුනා ගනිමින් තොරතුරු පද්ධති සංවර්ධනය කිරීම මෙම ක්‍රමයේදී සිදුවේ. එතකොට ඒ අවස්ථාවන් වලදී දක්නට ලැබෙන තත්වයන් වර්ධනය කර ගැනීමෙන් ඒ වගේම දෝෂ තත්වයන් ඉවත් කර ගැනීමෙන් අධීරෙන් අධීරට චක්‍රානුකූලව එක එක් කොටස් පෙර අවබෝධය අරගෙන නැත්නම් පෙර තත්වයේ නිරීක්ෂණය කරමින් ඉදිරි තත්වය පවත්වාගෙන යාම තමයි මේකෙදි සිදු වෙන්නේ. එතකොට නිරන්තරයෙන්ම පද්ධතිය කාර්යබද්ධ අවශ්‍යතාව වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි යම් දෙයක් කරගෙන යනකොට සමහරලාට කලින් හිතාගෙන හිටපු ක්‍රමයට වඩා ඒක ගොඩනගනකොට යම් දැක්මක් ඔබට එන්න පුළුවන්. එතකොට ඒක අනුව ඒ ස්ටේජ් එක වෙනස් කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒකේ අපි ඉදිරි ක්‍රියාවන් වලට යන්. මේ රූප සටහන එතන අඳගන්න එකට ගැලපෙන්න. හරි. දැන් සුචල්‍ය ආකෘතියේ වාසි තත්වයන්. දැන් කෙටි කාලයක් තුලදී තොරතුරු පද්ධතිය යම් කොටසක් පරිශීලකයන් හට භාවිතා කළ හැකි වීම. ඒ කියන්නේ දැන් සුචල්‍ය ක්‍රමේදී බොහොම ඉක්මනින් යම් කොටසක් නිර්මාණය කරන නිසා එක එක පද්ධති කොටස් සියල්ලම ආරම්භ වෙන නිසා එතකොට අපිට ව්‍යාපෘතියේ යම් තත්වයක් එකවර බලා ගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ කියන්නේ අපි වැඩබිමක නම් බිම සකස් කිරීම, ඊළඟට පින්තාරු කිරීම, ඒවට අවශ්‍ය කරන දුරජනය සම්බන්ධ කිරීම, මේ ක්‍රියාව ඉලෙක්ට්‍රිසිටි ලබා දීම, ඒ වගේ අවස්ථාවක්. ඒක එතකොට අපිට පේනවා ක්ෂණිකව යම් තත්වයක් එදිනෙදා. ඒතර හැම කොටසක්ම ටිකෙන් ටිකට වර්ධනය කරගෙන එනවා. ඒ වගේම කාර්යබද්ධ අවශ්‍යතා හඳුනා ගැනීමෙන් පද්ධතියට නව පරිශීලක අවශ්‍යතා සංවර්ධනය කළ හැකියි. එහෙම කරගෙන යනකොට යම් යම් වෙනස්කම් අපිට අලුතෙන් දකින්න පුළුවන්. ඒ දකින දේවල් නිර්මාණය තුලම නැවත නැවත වෙනස් කරමින් ඉදිරියට යන්න පුළුවන් හැකියාව පවතිනවා. දැන් ඒකෙක් පද්ධති ක්‍රම පිළිබඳ පොඩි අවබෝධයක් තියෙනවා ලබා ගන්නවා වගේම advantages and disadvantages පිළිබඳ පොඩි අදහසක් ඔබට තිබෙන්න ඕනේ. මේ ක්‍රියාවලිය වුණාට පස්සේ එහෙම නැත්නම් මේක ලියාගත්තට පස්සේ පොඩි ෂෝට් නෝට් එකක් සඳහන් කරගන්න. මේකෙන් මේක කරනවා වාසි මේවයි අවාසි මේවයි කෙටි සටහන්. ඊළඟට අපි යනවා rapid application development ශීඝ්‍ර යෙදුම් සංවර්ධන ආකෘතිය. දැන් ශීඝ්‍ර යෙදුම් ක්‍රියාවලිය කියනකොට RAD එකක්. ඒකෙන් අදහස් වන දේම තමයි බොහොම ඉක්මනින් පද්ධති නිර්මාණ ක්‍රියාවලිය අවසන් කරනවායි කියන එකයි. දැන් ශීඝ්‍ර ක්‍රියාකාරීත්වයක් කරන්න නම් ඒ පද්ධතිය නිර්මාණය කරන්න අවශ්‍ය කරන සියලුම දේවල් සමීක්ෂණ, ඒ වගේම යටිතල පහසුකම්, ඒ වගේම පද්ධති ලිවීම, ක්‍රියාවල ටෙස්ට් කිරීම, මේවා කොහොම ප්ලෑන් එකක් ඇතුව කෙරෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හරියට නිකන් අර තරඟයකට සූදානම් වෙනවා වගේ ඔක්කොම ට්‍රේන් වෙලා අවස්ථාවේදී ටක් ගාලා ඒ කෙටි කාලය තුලදී තමුන්ගේ දැක්ම ටක් ගාලා ෂණිකව ඉදිරිපත් කරනවා. ඒහා සමාන ක්‍රියාවක් තමයි මේකෙදි තියෙන්නේ. එතකොට මේකෙදි ගොඩක් හයි ප්ලෑනින්, ඒ කියන්නේ පර්ෆෙක්ට් ප්ලෑනින් තිබෙන්න ඕනේ. ඒ ප්ලෑනින් තියෙනවා නම් අපිට පද්ධතිය බොහොම කෙටි කලකින් සංවර්ධනය කිරීමේ හැකියාව පවතිනවා. එතකොට මෘදුකාංගය ගොඩක් වේගවත්ව, එහෙම නැත්නම් මේ පද්ධති මෘදුකාංග ගොඩක් වේගවත්ව ඉටු කරලා කාර්ය තත්වයට, එහෙම නැත්නම් පරිශීලක අවශ්‍යතාවයන් වලට යොමු කරන්න පුළුවන් හැකියාව පවතිනවා. හරි. රයිට්. ඒකට අපි මේ වගේ රූප සටහනක් ඇඳගන්න. ඒ වගේම අපිට ඒකේ ආකෘතියට අයත් තොරතුරු පදයේ යෙදුම් මූලිකාංග වශයෙන් භාවිතා කරන්න දේවල් කීපයක් තිබෙනවා. මේ වගේ ස්වරූපයක් ඒකට එකතු කරගන්න.
දැන් අපි ඊළඟට බලමු ශීඝ්‍ර යෙදුම් ආකෘතියේ ප්‍රධාන අවස්ථා කීපයක්. ඒ කියන්නේ මේක යොදා ගන්නා ක්‍රමවලදී ව්‍යාපාරික දත්ත ක්‍රියාවලිය සංවර්ධනය සහ පරීක්ෂාව. ඒකේ ක්‍රියා ව්‍යුහයන් විදිහට ගත්තොත්. ව්‍යාපාරික පරිසරය හඳුනා ගැනීම පද්ධතියට ඇතුළත් කළ යුතු ව්‍යාපාරික අවශ්‍යතා හඳුනා ගැනීමත්ය. දත්ත ව්‍යාපාරික අවශ්‍යතාවන් වලට සම්බන්ධ දත්ත පිළිබඳව විමසා බැලීම. ක්‍රියාවලිය දත්ත ව්‍යාපාරික තොරතුරු නිර්මාණය කිරීම සහ සැකසීම. සංවර්ධනය යටතේ තියෙනවා පරිගණක භාෂාවන් යොදාගෙන සංවර්ධනය කිරීම, පරීක්ෂා කිරීම, සංවර්ධිත තොරතුරු පද්ධති පරීක්ෂාව. තොර අපි ශීඝ්‍ර යෙදුම් පද්ධතියකදී අපි මේ විදිහට ප්‍රධාන අවස්ථා කීපයක් සඳහන් කරනවා. දැන් අපි එවැනි ක්‍රමවේදයක තියෙන වාසි තත්වයන් අපි සලකලා බලමු. දැන් ශීඝ්‍ර යෙදුම් පද්ධතියකදී හොඳ ප්ලෑනින් එකක් ඇතුව තමයි පද්ධතිය නිර්මාණය කිරීමට යන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ඒක කෙටි කාලයකින් නිර්මාණය කරලා සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. වාසි විදිහට විද්දතොත් තොරතුරු පද්ධතිය ඊට අඩු කාලයකින් අපිට නිම කරගන්න පුළුවන්. පරිශීලක යෝජනා අනුව නිතර පද්ධතිය වෙනස් කිරීමේ හැකියාව. ඒ පද්ධතියේ ස්වභාවය. පද්ධතිය සඳහා නිර්මාණය වෙන කොටස් එම පද්ධතියේ විවිධ ස්ථාන වලට යොදා ගැනීම. ඒ කියන්නේ දැන් අපි නිර්මාණය කරන කොටස් අපිට ඕන විදිහට මේ මොඩල් එකේදී තනින් තැනට ඒක වෙනස් කිරීමේ හැකියාව පවතිනවා. හරි. අවාසි විදිහට ගත්තොත් තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීමට දායක වන කාර්ය මණ්ඩලය අනුව පද්ධතියේ හැකියාව තීරණය වේ. ඒ කියන්නේ හොඳ සැලසුම් සහගත කාර්ය මණ්ඩලයක් නොතිබ්බොත් ඒ පද්ධතියේ නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන් බිඳ වැටෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක ලදරු අවස්ථාවේ පවතින එකක් වෙන්න පුළුවන්. එතකොට මේ අනුව පේන දෙයක් තමයි ශීඝ්‍ර යෙදුම් ක්‍රියාවලියකට හොඳ පර්ෆෙක්ට් කණ්ඩායමක් සිටින්න ඕනේ. ඒ කියන්නේ සේවා දායකයාගේ පැත්තෙන් නිවැරදි තොරතුරු හරියටම පර්ෆෙක්ට්ලි ලබා දීමත්, පරිශීලක අවශ්‍යතාවයන් හොඳින් හඳුනගෙන ඒවා අනාගතයට ඕන විදිහට සැලසුම් කිරීමත්, ඒ වගේම පද්ධති නිර්මාණකරුවන් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමර්ස්ලා ඒක ඊටාම ඉදිරි අනාගතයට ගැලපෙන පරිදි පද්ධතිය වෙනස් කිරීම සහිතව සකස් කරන්න පුළුවන් ක්‍රමවේදයකට ඒගොල්ලොත් නිරත වෙන්න ඕනේ. දැන් අපි පද්ධති සංවර්ධනය කරන්න ප්‍රධාන ව්‍යුහ ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි ව්‍යුහගත ක්‍රමය, එකම නැත්නම් ස්ට්‍රක්චර්ඩ් මෙතඩ් එක තියෙනවා. එහෙම නැත්නම් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ටයිප් එක තියෙනවා. ඒ කියන්නේ පොදුවේ දැන් අපි මේ වෙනකොට කතා කර සියලු පද්ධති ස්වරූප දියඇලි, සර්පිලාකාර, ඊළඟට අපි ශීඝ්‍ර සංවර්ධන මේ වගේ සියලු ක්‍රියාකාරීත්වයන් තියෙන පද්ධති අපි නිර්මාණය කරනකොට ඒකට පාවිච්චි කරන ප්‍රධාන ස්වරූප දෙකක්. එකක් තමයි ව්‍යුහගත ක්‍රමය, එහෙම නැත්නම් වස්තු නැඹුරු ක්‍රමය. අපි බලමු ව්‍යුහගත ක්‍රම වේදය කුමක්ද කියන එක. තොරතුරු පද්ධති සංවර්ධනය කිරීමේදී එහෙම නැත්නම් ක්‍රියාවලියේදී සැලසුම් කරන්නාට මඟ පෙන්වීම සඳහා ව්‍යුහගත පද්ධති සංවර්ධන ක්‍රමවේදය භාවිතයට ගැනීම. එතකොට ඒ කියන්නේ තොරතුරු පද්ධතිය සැලසුම් කරනකොට තමයි අපි මේ ව්‍යුහගත ක්‍රමවේදය භාවිතා වෙන්නේ. එහෙත් පද්ධතිය මගින් පද්ධති සංවර්ධන ක්‍රියාවලියේදී භාවිතා කරන පියවරයන් ගණන අඩු කිරීමක් සිදු නොකරයි. එතකොට ඒ කියන්නේ අපි මේ පද්ධතිය සංවර්ධනය කරනකොට තියෙන ක්‍රමවේදයන් වලට අදාළ ස්ටෙප්ස් ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. වස්තු නැඹුරු ක්‍රමවේදී ගත්තොත් ඊළඟට පද්ධති සංවර්ධනය කිරීමේදී පාරම්පරික වශයෙන් භාවිතා කළ ව්‍යුහගත ක්‍රමයට විකල්ප ක්‍රමයක් ලෙස වස්තු නැඹුරු ක්‍රමය භාවිතා වේ.
මෙම ක්‍රමයට අනුව විශ්වාසනීයව නඩත්තු කළ හැකි මෘදුකාංග සැලසුම් වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි මූලධර්ම තුනක් පවතී. එතකොට වස්තු නැඹුරු ක්‍රමයේදී තමයි අපි ඒක තාත්වික බවට ගේන්නේ. එහෙම නැත්නම් ඒක සැලසුම් සහගත පද්ධතියක් විදිහට ගේන්නේ. එතකොට ඒකෙදිත් අපි පාවිච්චි කරන ප්‍රධාන මූලධර්ම තුනක් පවතිනවා. ඒකෙදි තියෙනවා අපිට වියුක්තකරණය තියෙනවා, සංක්ෂිප්තකරණය තියෙනවා, ප්‍රවේණීය තියෙනවා. ඒකට කොටස් ලියාගෙන යන්න. හරි. ඊළඟට අපි ගමු අවසාන ආකෘති සැලැස්ම මූලාකෘති ආකෘතිය. දැන් අපි කලින් කතා කරේ ශීඝ්‍ර යෙදුම් ක්‍රියාවලියේදී ඒවා සිදු කරනකොට අනුගමනය කරන ක්‍රමවේදයන් පිළිබඳව සහ ඒකේ අභ්‍යන්තරිකව තිබෙන තත්වයන් පිළිබඳව. රයිට්. අවසාන ආකෘති ක්‍රමය ගත්තොත් එහෙම දැන් අපි මූලාකෘති ක්‍රමය ෆොටෝටයිපින් මෝඩ් එක. ඒක දැන් බහුලව භාවිතා වෙන ක්‍රමවේදයක්. කිසියම් තොරතුරු පද්ධතියක් සඳහා එහි ක්‍රියාකාරීත්වය පෙන්විය හැකි පරිගණක ආධාරයෙන් ආකෘතියක් නිර්මාණය කර මූලික වශයෙන් ඒ සේවා දායකයින්ට ලබා දීම මගින් අපිට පුළුවන් ඒ හදන්න යන පද්ධතිය පිළිබඳව පෙර හොඳ සැලසුම් සහගත අදහසක් සේවා යෝජකයාට මේක ලබා දෙන්න. ආකෘති සැලැස්ම පරිශීලකයන් හට පෙන්වීම මගින් පද්ධතියේ ප්‍රමාණය පද්ධතිය නිර්මාණය කිරීමට අවශ්‍ය අදහස් පෝෂණය කර ගැනීමක් සිදු කළ හැකි වේ. එතකොට මේක අපි මුලදී අපි හදන්න යන පද්ධතිය පිළිබඳව ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් අපි පරිශීලකයන්ට ලබා දුන්නම ඒ වගේම ඒකෙන් එන ෆීඩ්බැක් එක, ඒ කියන්නේ පද්ධතිය කරන්න ඕන වෙනස්කම් මොන හරි තිබෙනවා නම් ඒ වගේම අදහස් පිළිබඳව අපිට පෝෂණය වෙලා එහෙම නැත්නම් ඒ පිළිබඳව හොඳට දැනුවත් වෙලා මෙම ක්‍රමවේදයට යන්න පුළුවන් හැකියාව පවතිනවා. මූලාකෘති ක්‍රමයේ වාසය. ඒ ටික ලියා ගන්න. පරිශීලකයන්ට මුල්ම කාලේදී අදහසක් එකට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම කාර්යබද්ධ අවශ්‍යතාවයන් හොඳින් හඳුනා ගන්න පුළුවන් හැකියාව වෙනවා එතකොට. ඒ වගේම මේ පද්ධතිය යාවත් කාලින කරපු එහෙම නැත්නම් පිහිටුවම වෙන ගැටලු පිළිබඳව හඳුනාගෙන මුල්ම කාලේදී ඒකට විසඳුම් ලබා දෙන්න පුළුවන් හැකියාව වෙනවා. ඒ වගේම පරිශීලකයන් අදහස් කරන දේ මනවින් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව වෙනවා. දැන් අපි ඊළඟට එන්නේ පොදුවේ අපි පද්ධතියක් මේ කියපු සෑම පද්ධතියකම පොදුවේ ගත්තම අපි පද්ධතියක් කොහොම වුණත් නිර්මාණය කළ ස්ථාපිත කරනකොට අනුගමනය කරන්න ඕන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කරන්න. එතකොට සමහර පද්ධතිවලදී ඒ පද්ධති රටාවලදී මේ ක්‍රමවේදයන් වෙනස් කිරීම මගින් පද්ධතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන් හැකියාව පවතිනවා. දැන් පොදු ක්‍රමවේදයකට අපි ගියොත් මෙවැනි සිස්ටම් එකක් තමයි අපිට පවතින්නේ. එහෙම නැත්නම් SDLC සිස්ටම් එකේදී සිස්ටම් ඉන්වෙස්ටිගේෂන් ඇනලයිස් කිරීම, නිර්මාණ අධියර, සංවර්ධිත අධියර, පරීක්ෂා කිරීම, ඒ වගේම පරීක්ෂා කරපුවම ඒකේ පවතින දෝෂ නැවත ඉම්ප්ලිමන්ටේෂන් කිරීම සහ මේන්ටේන් කිරීම. එතකොට දැන් මේ තියෙන අවස්ථා කීපය එක් ආකෘතිවලදී වෙනස් වෙන්න පුළුවන්.
එතකොට ඒ ආකෘතියට ගැලපෙන විදිහට මේකේ තියෙන ක්‍රමවේදයන් වෙනස් කරගන්න පුළුවන්. නමුත් මේ තියෙන්නේ පද්ධතියක් නිර්මාණය කරනකොට පොදු ක්‍රමවේදය. රයිට් ඒක අඳගන්න. ඒකට ඕන කරන කොටස් හඳුනා ගැනීම අපි කරමු. සිස්ටම් ඉන්ටිග්‍රේෂන් පද්ධතිය හඳුනා ගැනීම හෙවත් විමර්ශනය, පද්ධති විශ්ලේෂණය, පද්ධති සැලසුම් කිරීම, පද්ධති සංවර්ධනය, පද්ධති පරීක්ෂාව, පද්ධති ක්‍රියාත්මක කිරීම, පද්ධති නඩත්තුව. දැන් මේ එකෙක් අධීරයන් වල මේ පොදු අවස්ථා මේ තියෙන්නේ. මේ එකෙක් අධීරයන් වල සිදු කරන කාර්යයන් පිළිබඳව අපි විමසා බලන්න තමයි යන්නේ. right පළවෙනි අවස්ථාව අපි ගත්තොත් පද්ධති හඳුනා ගැනීම හැමත් විමර්ශනය. ඒ කියන්නේ මුලින්ම මෙහෙම එකක් අපිට අවශ්‍ය වෙනවා සහ ඒක කොයි ආකාරයෙන්ද ඉදිරිපත් කරන්න ඕනේ කියන එක පිළිබඳව අපි මූලික විමර්ශනයක් සිදු කරනවා. එතකොට නව පද්ධතියක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීම හෝ පවතින පද්ධතියක් පිළිබඳව සංවර්ධනාත්මක යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවක සිට මෙම අධීර ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ යම් ආයතනයකට නව සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න උත්සාහ කරනකොට හෝ තියෙන පරණ එක අලුත් මුහුණුවරකින් නැවත සකස් කිරීමකදී අපි අවශ්‍යතාවයන් හඳුනා ගැනීම ඉන්වෙස්ටිගේෂන් එක පූර්ණික විමර්ශනයක් පද්ධතිය ඉදිරියට කරනවද නැද්ද කියන එක පිළිබඳව ඒ වගේම වෙනස්කම් සිදු කරනවද නැද්ද කියන එක පිළිබඳව විමසා බැලෙනවා. එතකොට මෙම අධීරයේදී පද්ධතිය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගැනීම තුළින් එවැන්නක් නිර්මාණය කිරීමේ අවශ්‍යතා නිර්ණය කරයි. ඒ සඳහා අංශ දෙකක් ඔස්සේ විමර්ශන සිදු කෙරේ. ඒකෙදී අපිට පාවිච්චි කරනවා මූලික විමර්ශනය සහ ශක්්‍යතා අධ්‍යයනය. එදකට තමයි අපි ඒ අධීරයේදී එහෙම එකක් අපි යෝජනා කරලා ඉදිරියට යන්න සූදානම් වෙනවා නම් ඒ මූලික විමර්ශන ක්‍රියාවලියේදී මූලික විමර්ශනය සහ ශක්්‍යතා අධ්‍යයනය. මෙහිදී පද්ධතිය හඳුනා ගැනීම හා එහි පවතින ගැටලු හඳුනා ගැනීම සිදු කරේ. ඕක කියන්නේ පද්ධතියක් තියෙනවා නම් ඒකේ දැනට තියෙන ගැටලු හඳුනා ගැනීම, එහෙම නැත්නම් පද්ධතියක් නැත්නම් අලුතෙන් පද්ධතියක් නිර්මාණය කිරීමේදී ඒකට අවශ්‍ය කරන සාධකයන් පිළිබඳව විමසා බැලීමක් අපි සිදු කරනවා. ශක්්‍යතා අධ්‍යයනය, feasibility study. ඒ කියන්නේ ගොඩක් වෙලාට ශක්්‍යතා අධ්‍යයනයේදී කරුණු ගණනාවක් තිබෙනවා. මූල්‍යමය පැත්ත, ආයතනයේ තියෙන සේවකයින්ගේ ශක්්‍යතා තත්ත්වය, ආයතනයේ පවතින සම්පත් පිළිබඳව මේක ඉදිරියට කරගෙන යන කණ්ඩායම් පිළිබඳව මේ වගේ ගොඩක් දේවල් පවතිනවා. හරි. ටික ලියා ගන්න. දැන් ඔය ශක්්‍යතා අධ්‍යයනයේදී අපි තාක්ෂණික පැත්ත බලනවා. තාක්ෂණික ශක්්‍යතාවය, ආර්ථික ශක්්‍යතාවය, මෙහෙයුම් ශක්්‍යතාවය, ආයතනික ශක්්‍යතාවය. හරි. ඊළඟට අපි එනවා ඒ ශක්්‍යතා අධ්‍යයනයන් සම්පූර්ණ වෙලා මූලික විමර්ශන සම්පූර්ණ වෙලා ඒ ස්ටේජ් එක අපි කම්ප්ලීට් වුණාට පස්සේ පද්ධති විශ්ලේෂණයට එනවා. ඒකට ශක්්‍යතා වාර්තා පිළිබඳ ව්‍යාපෘති භාර කමිටුව මගින් නව පද්ධතිය අවශ්‍යතා ගැන සෑහීමකටපත් වුවහොත් ඒ පිළිබඳ විස්තරාත්මක අධ්‍යයනයක යෙදීමට ව්‍යාපෘති කමිටුව තීරණය කරයි. ඒ අනුව ශක්්‍යතා අධ්‍යයන වාර්තා ඔස්සේ ලබා දී ඇති කරුණු තවදුරටත් විමර්ශනයකට ලක් කෙරේ. නව පද්ධතියේ අරමුණු, ඊට අදාළ විෂය සම්දාර, අවශ්‍ය වන භෞතික හා මානව සම්පත් සහ යෝජිත නව පද්ධති සංවර්ධනය කිරීමේ ඇතිවිය හැකි ගැටලු හා ඒවා සීමා ආදිය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සලකා බලන්නේ.
ඔව්. එතකොට ඒක කන්ෆර්ම් වුණාට පස්සේ අපි පද්ධතිය ස්ථාපිත කරන්න එහෙම නැත්නම් පද්ධතිය නිර්මාණය කරන්න අවශ්‍ය කරන පළවෙනි පියවර ක්‍රියාත්මක වෙනවා. right. එතකොට මේ අධීරේ කරුණු උපයෝගී කරගෙන තීන්දුව කරගෙන අපි තුන්වන අධීරයට පැමිණෙනවා. හරි උඩ කොටසටමයි ඒකට අදාළ. හරි. ඊළඟට තියෙන්නේ අපිට ඒ තීන්දුව තීරණ වලට අනුව පද්ධතිය සැලසුම් කිරීම. යෝජිත නව පද්ධතිය සැලසුම් කිරීම සිදුවන්නේ ශක්‍යතා අධ්‍යයනය සහ පද්ධති විශ්ලේෂණය යන අධීරවල ප්‍රතිඵලයක් වශයෙන්. ඒ කියන්නේ මුල් පළවෙනි ස්ටේජ් එක සහ දෙවෙනි ස්ටේජ් එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පද්ධති සැලසුම් කිරීම සිදු කෙරෙන්නේ. එතකොට මේ පද්ධති සැලසුම් කරන ආකාර දෙකක් දැක්විය හැකිය. ක්‍රම දෙකකට අපි මින් ඉදිරියට පද්ධති සැලසුම් කිරීම සිදු කරනු ලබනවා. පළවෙනි එක අපි ගත්තොත් තාර්කික සැලසුම logical system design. මෙහිදී පද්ධතිය දත්ත තොරතුරු ක්‍රියාවලින් සහ ගොනු ආදිය තාර්කික වශයෙන් සම්බන්ධ වන ආකාරය නිරූපණය කරනු ලැබේ. මේ සඳහා පහත දැක්වෙන ක්‍රමෝපායන් භාවිතයට ගැනේ. ඒ කියන්නේ දැන් අපි පද්ධතිය නිර්මාණය කරනකොට එකපාරට නිර්මාණය කරන්න බෑ. දැන් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා නම් අපි මුලින්ම එකපාරට ඒ ප්‍රෝග්‍රෑම් එක ලියන්න අසීරුයි. අපි ඒකට ෆ්ලෝ chart එකක් ඇඳ ගන්නවා. එතකොට මේ ෆ්ලෝ chart එක මගින් අපිට මේ මෘදුකාංගයේ ක්‍රියාවලි ව්‍යුහය පිළිබඳ ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් මෙතනදිත් අපි එහෙම තමයි. මේ විෂය ධාරාවෙදිත් තියෙනවා විභාගෙදිත් අන්තර්ගත වෙන ඒ යම් අදහසක් දුන්නට පස්සේ පද්ධති ගැලීම් රූප සටහන අඳින්න. ඔව්. දැන් අපි ඔය ගොඩක් වෙලාට අදහස් කරන්නේ අපි DFD ඒ කියන්නේ ගැලීම් සටහනක් එවැනි පද්ධතියකට අඳින්නේ කොහොමද කියන එක පිළිබඳව. එතකොට ඒකද පද්ධති ගැලීම් රූප සටහන් ක්‍රමය පාවිච්චි කරනවා. දත්ත ප්‍රවාහ රූප සටහන් භාවිතා කරනවා. ඔව් SFD එක පාවිච්චි කරනවා DFD එක පාවිච්චි කරනවා. දැන් තාම අපි මේ ඩයග්‍රෑම් සැඳීම පිළිබඳව ඇවිල්ලා නැහැ. දැන් මේ පාඩමෙන් පස්සේ අපිට ඊළඟ දවසේ පුළුවන් ඒ කොටස් වලට ඇතුළත් වෙන්න. දැන් ඒක යටතේ අපි භෞතික සම්පත් සැලසුම් කරන්න තියෙනවා. ඒතකොට මේ භෞතික සම්පත් විදිහට අපි කතා කරන්නේ අපි අතුරු මුහුණත් කොයි ආකාරයකට නිර්මාණය කරන්නේ, තොරතුරු ආදානය කරන්නේ කොයි ආකාරයකටද, ඒවා ප්‍රොසෙස් කරන්නේ කොයි ස්ථානවලද, කොයි ආකාරයෙන්ද, ඒ වගේම ප්‍රතිදාන ලබා දෙන ක්‍රමවේදයන්, ක්‍රමලේඛන එහෙම නැත්නම් පාවිච්චි කරන සෝස් කෝඩ් පිළිබඳව පරිශීලනය කිරීම, ආරක්ෂා කිරීම. පරිපතය පද්ධතිය සැලසුම් කිරීම තුළ තාර්කික හා භෞතික සැලසුම් වලට අදාළ තොරතුරු ඉතා විධිමත් ලෙස ලේඛනගත කරනවා. එතකොට තාර්කික කොටස් ඒ කියන්නේ රූප සටහන්මය తත්වය සහ ඇත්තටම සතුව පවතින භෞතික ක්‍රියාවලීන් පිළිබඳව තමයි මේ සටහන් දෙක ක්‍රියාත්මක වෙන්නේ. right. පද්ධති සංවර්ධනය. සැලසුම් ක්‍රමවේදයට අනුව සම්පූර්ණ පද්ධතිය මොඩියුල වලට බෙදා ක්‍රමලේඛකයන් වෙත ලබා දී. දැන් එතකොට පද්ධතිය නිර්මාණශීලීත්වය සම්පූර්ණ කරාට පස්සේ තාර්කික හා භෞතික ක්‍රමවේදයට ඒක සැලසුම් කරාට පස්සේ එතකොට අපිට අවශ්‍ය කරන මෘදුකාංග ක්‍රියාවලිය ලිවීම කරන්න පුළුවන්. එතකොට මේ මෘදුකාංග කොටස් වශයෙන් තනි පුද්ගලයෙක් උල ඉඳලාකට ලියන්නේ නැහැ. එක් එක් මේ වැඩසටහනේ පවතින එක් එක් අංග මොඩියුල්ස් වශයෙන් කොටස් වශයෙන් ලියලා අවසානයේදී තමයි අපි මේවා එකතු කිරීම කරන්නේ. සම්පූර්ණ වැඩසටහනක් බවට පත් කරන්නේ.
ඔව් එතකොට දැන් මේකෙන් පස්සේ පවතින්නේ අපිට ඒ මොඩියුල්ස් ලිවීමෙන් පස්සේ ඒවා එකිනෙක සම්බන්ධ කරාට පස්සේ පරීක්ෂණ කිරීමේ මට්ටම. ඔව් ඒක මතක ඇති අපි 11 වසර 10 වසරදීත් අපි මේ පද්ධති ක්‍රියාවලදී ඉගෙන ගත්තා. ඒක නිසා තමයි මම ටිකක් වේගවත්ව යන්නේ. මොකද සමස්තයක් ගත්තම හැමෝම IT කරපු ළමයින් ඉන්නේ. right. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඔව්. එතකොට දැන් මේ අදියර සම්පූර්ණ වුණාට පස්සේ අපිට පද්ධතිය ක්‍රියාත්මක කිරීම එහෙම නැත්නම් පද්ධතිය ඒ පාවිච්චි කරන්න ඉඩ දෙන්න පුළුවන් හැකියාව පවතිනවා. right. ඒ වගේම දැන් අපි හදන ඕනම සිස්ටම් එකක් පිහිටුවීමේදී අනුගමනය කරන ප්‍රධාන ක්‍රම 4ක් අපි බලමු. හරි ලියාගෙන ඉවරද? right. ඍජු ස්ථාපනය. ඔව් ඒ කියන්නේ දැන් පෙර තිබූ අත්‍යුරු ක්‍රමයක් තිබෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැනුවල් සිස්ටම් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් තිබුණු පැරණි තොරතුරු පද්ධතියක් තියෙන්න පුළුවන්. තොර ඍජු ස්ථාපනය කියනින් අදහස් කරන්නේ මීට පෙර පැවති කිසියම් හෝ ක්‍රමවේදයක් තිබුණද ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන් ඉවත් කොට යම් දිනයක සිට නව පද්ධතිය ක්‍රියාත්මක කිරීම. ඒවල හොඳ තත්වයන් තියෙනවා නරක තත්වයන් තියෙනවා. සමාන්තර ස්ථාපනය parallel implementation. ඒ කියන්නේ පෙර තිබූ අත්‍යුරු ක්‍රමයක් වෙන්න පුළුවන්, පෙර තිබූ පරණ පද්ධති ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. ඒක නතර කිරීමක් සිදු කරන්නේ ඒකත් කරගෙන යන අතරතුර නව පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඒ සමගාමීව සිදු කරගෙන යනවා. දැන් ගොඩක් වෙලාවට ඔය අපි එවැනි ප්‍රායෝගික පැත්තක් ගත්තොත් එහෙම බැංකුවලදීත් තියෙනවා. දැන් අපි දන්නවා කාඩ්ස් මගින් එහෙම නැත්නම් ATM කාඩ්පත් මගින් සියලු ගනුදෙනු හුවමාරු කටයුතු කිසිදු කොලයක් භාවිතා නොකර සිදු කරන්න පුළුවන්. නමුත් තවමත් බැංකුවට ගිහිල්ලා රිසිට් පත පුරවලා බැංකුවට බාර දීලා ඒක සීල් කරලා ඒවා තැම්පත් කරගෙන ඔබට ඒකේ පිටපතක් ලබා දීලා කරන පැරණි ක්‍රමෙත් තාම කරගෙන යනවා. ඒ කියන්නේ සමාන්තරගත ක්‍රමවේද. අධීරමය ස්ථාපනය. ඒ කියන්නේ දැන් කොටස් වශයෙන් යම් ස්ථානයක එක් ප්‍රදේශයකට එහෙම නැත්නම් සිස්ටම් එකක් අපි දාලා බලනවා. එතකොට මේ සිස්ටම් එකට අනුව මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයන් සහ ඒ ආයතන ක්‍රියාකාරී ව්‍යුහය හොඳින් කෙරීගෙන යනවා නම් අපි ඒක තවත් ප්‍රදේශයකට ව්‍යාප්ත කරනවා. නියම පිහිටුවීම. නියම පිහිටුවීම කියන්නේ දැන් පද්ධතියේ තියෙන සියලුම අංග කොටස් එක්වර ස්ථාපනය කරන්නේ ක්‍රමානුකූලව මේක ඇති කරනවා. එතකොට පද්ධතියක් දානවා. නමුත් සමහරලාට ඒ පද්ධතියෙන් කරන සියලුම දේවල් එකපාරට කරන්නේ නැහැ. එතකොට මූලික දේවල් කරනවා. දැන් අපි ගත්තොත් රජ්‍ය ආයතනයක් ගත්තොත් එහෙම ඔවුන්ගේ එදිනෙදා පැමිණීම පද්ධතියක් විදිහට මුලින් හඳුන්වලා දෙනවා. පසුව ක්‍රමානුකූලව සමහරලාට ඔවුන්ගේ පඩි නඩි පිළිබඳ තොරතුරු පරිගණකගත ක්‍රමවේදයකට සකස් කරනවා. මේ ආකාරයෙන් කාලීනව මේකේ පද්ධතියේ තියෙන උපරිම තත්වය දක්වා එහෙම නැත්නම් කොටස් එකතු කර ගැනීම ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන්. එතකොට කාලයක් ගියාට පස්සේ සියලුම ක්‍රියාව්‍යුහය පරිගණක පද්ධති ක්‍රමවේදයක් විදිහට පරිවර්තන වෙලා තියෙනවා. ගොඩක් වෙලාට ආයතනික වශයෙන් වෙනව අඩුයි. රාජ්‍ය ආයතනවල මේ ක්‍රියාව්‍යුහයන් ගොඩක් වෙලාට ওই නියම ස්ථාපන ක්‍රමවේදයන්, අධීරමය ස්ථාපන ක්‍රමවේදයන් ගොඩක් වෙලාට භාවිතා කරනවා. මොකද පැරණි සේවකයෝ සමගනේ මේ පද්ධතිය ඉදිරියට යන්න ඕනේ. එතකොට ඔවුන්ගේ කාල සීමාව ක්‍රමානුකූලව ඉවත් වෙන්නත් නව සේවකයන් පරිගණක සහිත දැනුම තියෙන අය බඳවා ගැනීමත් ක්‍රමානුකූලව එතකොට මේ පද්ධති ක්‍රමවේදෙදී ප්‍රශ්නයක් නැතුව සිදු වෙනවා. පද්ධති නඩත්තුව. එතකොට ඒකේ තියෙන්නේ ඉතින් පැරණි පද්ධතිය දැන් ඒ කියන්නේ පැරණි කියන්නේ නඩත්තුවක් වෙනකොට පද්ධතිය කාලයක් භාවිතා කරලානේ.
එතකොට යම් යම් දෝෂ එන්න පුළුවන්, යම් යම් වෙනස් කිරීම් එන්න පුළුවන්. පද්ධතිවල ගැටලු සහගත තත්වයන් පද්ධතිය නිර්මාණය කරපු සමාගම සමග ආයතනය සමග ඇති කරගත් යම් ගිවිසුමකට අනුව මේවා කාලීන වශයෙන් පාරිභෝගිකයන්ට එහෙම නැත්නම් පරිශීලකයන්ට ගැළපෙන පරිදි පහසුකම් වැඩි වෙන පරිදි වෙනස් කිරීම සිදු කරනවා. එතකොට මේ පද්ධති තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? ඒ වගේම තොරතුරු පද්ධතියකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඒ වගේම හස්තමය තොරතුරු පද්ධති මොනවද? පරිගණකමය නැත්නම් ඔටෝමේෂන් ටයිප්ස් මොනවද පිළිබඳව අදහසක් තමයි අපි ගත්තේ. එතකොට මේ පාඩම තුලදී මුලින් අපි අවබෝධය ලබා ගන්න මේ තොරතුරු පද්ධතියක් අලුතෙන් නිර්මාණය කරනකොට අනුගමනය කරන සම්මත ක්‍රමවේදයන් මොනවද? ඒවල තියෙන අඩුපාඩුකම් මොනවද? වාසිසහගත තත්වයන්, අවාසිසහගත තත්වයන් මොනවද? පොදුවේ පද්ධතියක් නිර්මාණය කරනකොට අපිට ගත යුතු නිවැරදි ක්‍රියාපටිපටි මොනවද කියන එක පිළිබඳව අවබෝධයක් විතරයි. එතකොට මේ පද්ධතිය කිව්වම දැනට වර්තමානයේ පවතින කිසියම් ආයතනයක මේ තොරතුරු ඒ ආයතනය තුළ තියෙන ක්‍රියාව්‍යුහය පරිපාලනය කරන්න තියෙන පරිගණක මෘදුගාංග සිස්ටම් එකක් පිළිබඳව. එතකොට ඒකක් නිර්මාණය කරනකොට අනුගමනය කරන තත්වයන් පිළිබඳව තමයි අපි මේ සාකච්ඡා කරේ. එතකොට මේක කියවලා තේරුම් ගන්න ඕන කොටසක්. දැන් මේකෙන් පස්සේ අපිට තියෙන්නේ ඊළඟ දවසේ ඊළඟ පාඩමේදී අර මුලින් සඳහන් කරපු විදිහට අපි තාර්කික සටහන් ඇඳීම පිළිබඳව එහෙම නැත්නම් DFD ක්‍රියාවලිය පිළිබඳව. මොකද විභාගෙදී වැඩිපුරම ප්‍රශ්න තිබෙන්නේ සහ ඔබට කරන්න කියන දෙවනි පේපර් එකේ තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට තිබෙන්නේ ඒවා ඇඳීම පිළිබඳව. එතකොට DFD ක්‍රියාවලීන් පිළිබඳව අපි ඊළඟ දවසේදී බලමු. එතකොට ඒ වෙනකොට මේ පාඩම කියවලා පවත්ව ගන්න. එතකොට මේකේ ප්‍රශ්න ගොඩක් වෙලාවට ඔයගලන්ට පවතින්නේ පළවෙනි පේපර් එක තුල. නැත්නම් මේකේ තියෙන දේවල් අඳින්න හෝ ඒ තියෙන ක්‍රියාවිහාර විස්තර කිරීම හෝ ඊටාම කලාතුරකින් තමයි එන්නේ. එහෙම ඇවිල්ලා නැති තරම්. කෙටි ප්‍රශ්න වලින් තමයි මේවා සත්‍ය අසත්‍ය කියන වගන්ති වලට වඩා සුදුසු වගන්තිය මොකද්ද? මේ ක්‍රමවේදයන් වලට අනුව මොකද්ද සිදුවෙන්නේ කියන එක පිළිබඳව තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න වලදී ඇහෙන්නේ. එවනම් අපි ඊළඟ දවසේ රූප සටහන් ඇඳීමේ ක්‍රියාවලියේ ඉඳලා ආරම්භ කරමු.